කාබන් බයිසිකල් ගැන කතා කරන්න කියලා හිතුවා. මේ වගේ සුපර් බයික් එකක් අඩුවට දෙනවා කිව්වොත් ගන්නවා. මම හිතන්නේ හැමෝම කැමති වෙයි. අන්න ඒකත් එක්ක එන කතා බහක් තමයි මම හිතුවේ අද පොඩ්ඩක් කරන්න. ඉතින් එතනදී මේ මම පෙන්නපු බයික් එක මගේ 2019 මම ගත්ත සර්වෙලෝ එක. සුපර් බයික් එකක්. මම හිතන්නේ 2021 මේ අවුරුද්දේ ප්‍රංශ සවාරියේ performing team එකක් පැදපු බයික් එකක්. ඉතින් ඒකේ මම තෝරගත්ත හේතු කීපයක් තිබ්බා. ගොඩක් මම ඒ ගැන පසුබිමක් හොයලා තමයි බයික් එකක් ගන්නෙ. මම හිතන්නේ 2012ට පස්සේ ගත්ත අලුත් brand new බයික් එක. මම ඊට අමතරව බයික්ස් කීපයක් අරගත්ත කාබන්. ඉතින් ඒ හින්දා කාබන් ගැනත් පොඩි දැනුමක් තියෙනවා. කාබන් බයික්ස් එක්කත් ගොඩක් සමීපව අපි ගනුදෙනු කරනවානේ ස්පින එකේ. ඉතින් ඒ එක්ක මම හිතුවා පොඩ්ඩක් කතා කරන්න කියලා මේ සම්බන්ධයෙන්. ඉතින් මේ බයික් එක හය ස්පෙක් එක කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ෆ්‍රේම් එක ගත්තම ලේටස්ට් ෆ්‍රේම් එක 2019 රේස් එකේ එඩිෂන් එකට ආපු එක. ඒ අමතරව මේක ඩිසයින් කරලා තියෙද්දිත් ගොඩක් තාක්ෂණය පාවිච්චි කරලා තිබ්බ මේගොල්ලෝ. ඒකේ මේ টপ හෙඩ් ටියුබ් එක ඒගොල්ලෝ ගොඩක් ඒරෝඩයිනමික් කරලා බොටම් බ්‍රැකට් එක ගෙනල්ලා තිබ්බා කෝනරින් කරන්න ස්ටැබිලිටි වැඩි වෙන්න. ඒ වගේ තාක්ෂණයේ පැත්තෙන් ගොඩක් දේවල් තිබ්බා. තියෙනවා. ඒ වගේම Di2 Dura S Shimano group set එක electronic group set එක මේකේ තියෙන්නේ. ඒ වගේම DT Swiss wheel set එකක් කියන්නේ ඉතින් DT Swiss කියන්නේ ලෝකේ අවුරුදු 200ක් විතර පරණ බ්‍රෑන්ඩ් එකක් මම දන්න විදියට. Spokes කියන දේ තාක්ෂණයේ ලෝකෙට ගේන කම්පැනි එකක්. ඉතින් සීට් එක හැමදේම high spec කියන්න පුළුවන්. ඉතින් කාබන් බයිසිකලයක් අපි මේ වගේ හයි එන්ඩ් එකක් ගද්දි ඉතින් ගොඩක් අපි මේක ගැන හිතලා බලලා අහලා කරලා ගන්න දෙයක්නේ. ඉතින් මේ බයික් එක මේ අන්තිමට රේස් එකේදී ක්‍රෑෂ් වුණා. මොකද්ද ජාතික මේ ක්‍රීඩා උත්සවයේදී. ඉතින් අපි ක්‍රෑෂ් එකක් වෙද්දී ඉස්සෙල්ලම බලන්නේ නිකන් කොලබෝන් එකක් වගේ කැඩෙන සද්දයක් එනවද? ඊට පස්සේ කාබන් එකක් ක්‍රැක් වෙන සද්දය තමයි ඉතින් ඇඟට දැනෙන්නේ වැඩිපුරම. ඉතින් මේකෙදී මේකේ টপ ටියුබ් එක ක්‍රෑෂ් වුණා, ක්‍රැක් වුණා. දැන් අපි ඒක රිපෙයාර් කරලා මම පදිනවා. ඊට ඉස්සෙල්ලා මාස දෙකකට ඉස්සෙල්ලත් සීට් එක එකත් කාබන් සීට් එකේ රේලින් එක ක්‍රැක් වුණා. ඉතින් දැන් කවුරු හරි මේක මම කාටද විකුණනවා නම් මම මේක කියලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගන්න කෙනත් හොයලා බලලා ගන්න ඕනේ. නැත්නම් එළියෙන් බැලුවොත් ඇත්තටම අපිට කාබන් බයික් එක තියෙන ඩැමේජ් එකක් එකපාරට හොයාගන්න බෑ. ඒ වගේම දැන් මම මේ දැකපු දේනේ අපිට ඇතුලෙන් මොනවද තියෙන ඩැමේජස් කියන දේ සමහරවිට නොදැනුවත්ව ඉන්නත් පුළුවන්. ඉතින් ඒක විකුණන කෙනා සහ ගන්න කෙනා දෙන්නම අවබෝධයක් ඇතුව ඒ ට්‍රාන්සැක්ෂන් එක කරන්න ඕනේ කියන එක තමයි මගේ ෆස්ට්ම පොයින්ට් එක. ඉතින් එතනදී සමහර ඩැමේජස් ෆ්‍රේම්ස් වල එන්නේ අපි නොදැනුවත්ව. අපි දන්නේ සමහරවිට ගල් කැටයක් වැදිලා යට පාරේදී ඩැමේජ් එකක් ඇවිල්ලා ඒක මාස දෙක අවුරුද්ද ඇතුළත මේ එතන ඒ ෆ්‍රේම් එකේ ඉන්ටෙග්‍රිටි එක එන්න අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔගොල්ලෝ ඒ ක්‍රැක් වෙච්ච කාබන් ෆ්‍රේම් එකක් පොඩක් ඇඟිල්ලෙන් හරි ඇල්ලුවම තේරෙනවා ඒකේ කොච්චරක් දුරට ඒ කාබන් එකේ තියෙන ස්ට්‍රක්චර් එකට ඩැමේජ් එකක් වෙලා තියෙනවද කියලා. මේ මම වැටිච්ච වෙලාවෙත් මම ඒ වෙලෙම නැගිටලා පැද්දා. මන්ට ඔළුවට දැනුන්නේ නැහැ ඒකේ ප්‍රශ්නේ. ටික දුරක් යද්දි තමයි මට තේරුනේ ෆ්‍රේම් එකේ හැසිරීම වෙනස් වෙලා තියෙනවා කියන එක. ඉතින් තව ටිකක් දුර පැද්දනම් ෆ්‍රේම් එකක් කැඩිලා එන හානිය ඊට වඩා වැඩි ඩවුන් හිල් එකකදී වගේ. ඉතින් මේ ගැන අපි අවබෝධකින් ෆ්‍රේම් එක රත ගහන්න ඕනේ. දැන් මේ ආටිකල් එක බයික් රේඩර් එකේ තිබ්බ ආටිකල් එකක්. මේ වගේ බයික් එකක් අපි යූස් බයික් එකක් ගද්දි බැලිය යුතු දේවල් මොනවද කියන එක. දැන් උදාහරණයකට ෆ්‍රේම් එකකට හොඳ ටෝච් එකක් වගේ ඇල්ලුවොත් පේනවා. සමහර වෙලාවට සමහර ඒවා පේන්නේ නැහැ. අපි අර යූස් කාර් එකක් ගද්දි අපි ගොඩක් තට්ටු කරලා බලන්න ඒ වගේ කරන්නද මේ කාබන් ෆ්‍රේම් එකක් මගේ කොනේ තියෙන්නේ. තියෙන සද්දේ සමහරවිට පොඩි කොයින් එකකින් මොක පොඩ්ඩක් බලන විදි මේකේ තියෙනවා හොයලා බලන්න. හොයලා බලලා ගන්න ඕනේ. විශේෂයෙන්ම බයිසිකලේ පාවිච්චි කරපු කෙනා එක කතා කරලා ජෙනුවින්ලි අහන්න ඕනේ මේකේ මොනවා හරි ප්‍රශ්න තිබිලා තියෙනවද වැටිලා තියෙනවද කියලා. මොකද දැන් කාර් එකක් වගේත් නෙමෙයිනේ මේ වගේ එකක් ක්‍රෑෂ් වුණොත් පාරේ නෙවෙන්නේ. ඉතින් ඒ ගැන අපි අවබෝධයක් ගන්න. ඒක තමයි ෆස්ට්ම පොයින්ට් එක. මම කතා කරේ මේ ඩැමේජ් බයික් එකක් කියන දේ Tamanට අහු වෙන්න chance තියෙනවා. ඒක දිහා හොයලා බලන්න. ඊළඟ පොයින්ට්ස් තුන කතා කරන්න හදන දේ තමයි තියෙන්නේ ඩිෆෙක්ට්, ස්ටෝලන් බයික්ස් and fake කියන එක. ඉතින් එතනදී ඩිෆෙක්ට් බයික්ස් මාකට් එකට එනවා. දැනුවත් සහ නොදැනුවත්ව. ඒක නම් ඇත්තටම හොයන්න ලේසි.
ඩිෆෙක්ට්ස් කියන්නේ බයික් එකට ඉස්සෙල්ලා සමහරලාට මේ 2015 ආපු ප්‍රශ්නයක් ක්වික් රිලීස් එකක් ඩිෆෙක්ට් වෙලා බයිසිකල් මිලියන් ගාණක් ඒ බයික් කම්පනීස් ආපහු රිකෝල් කරා. දැන් සමහරවිට අපි නොදැනුවත්ව මේ වගේ එකක් බයික් එකේ ලංකාවට එන්න පුළුවන්. විකුණන කෙනා දන්නේ නැහැ. ඉතින් එතනදී හොයලා බලලා ගන්න ඕනේ. දැන් මේකින්ද බයික් එකක් විසි කරන්න ඕනේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක ඇඩ්‍රස් කරන්න ඕනේ. ඉතින් මේවා අපිට කාගෙන්වත් අහන්න ඉස්සෙල්ලා මේ මොඩල් එක ඉන්ටර්නෙට් එකේ බලලා අපිට හොයන්න පුළුවන්. දැන් මේ මම පෙන්නන හැම බයික් මොඩල් එකක්ම මම ඒ හැම කම්පැනි එකේ වෙබ්සයිට් එකෙන් ගත්තේ මේගොල්ලෝ රිකෝල් කරපුවා. මොකක් හරි ඩිෆෙක්ට් එකක් හින්දා රිකෝල් කරපුවා ආයතනයෙම. දැන් ඒක තමයි මේ එස්ටැබ්ලිෂ් අපි දන්න හොඳ බ්‍රෑන්ඩ්ස් කියලා જાතියක් තියෙනවානේ ස්පෙෂලි ඔය ටුවර් එකේම පදින. ඒවා ලොකු වගකීමක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ලෝකේ ගොඩක් රෙකග්නයිස් බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලෝ ලොකු වගකීමක් ගන්නවා ප්‍රශ්නයක් ආපු බයික් එකක් කෙලින්ම මාකට් එකෙන් රිටර්න් ගන්න, රිපෙයාර් කරලා රිටර්න් කරන්න, සමහර වෙලාවට ටෝටලි මාකට් එකෙන් අයින් කරන්න. ඒ විස්තර ඒ කම්පැනි එකේ සයිට් එකෙන්ම බලන්න පුළුවන්. දැන් මේ උදාහරණයක් ට්‍රෙක් එක 2014 රිටර්න් ආපු ට්‍රෙක් එකක්. දැන් මම ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ ගත්තා. ඉතින් මම නොදැනුවත්ව ගත්තා නම් ලාභයට හම්බුණා කියලා ඒතර මම දන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මගේ වැරද්ද. මොකද මට ඒක ඊසිලි වෙබ්සයිට් එකට ගිහලා හොයලා බලන්න පුළුවන් දෙයක්. අන්න ඒක පොයින්ට් එක. ඊළඟට තමයි ස්පෙෂලි මේ බ්‍රෑන්ඩ්ස් ගොඩක් US මාකට් එකට එනවා. US වල ඔය කවුන්ට් ප්‍රශ්න මේ කන්සියුමර් පැත්තෙන් පාරිභෝගිකයා පැත්තෙන් ගොඩක් තියෙනවා ලෝ මේ නීති. ඉතින් මේ කන්සියුමර් ප්‍රොඩක්ට් සේෆ්ටි කමිෂන් කියන එකේ ගොඩක් දුරට හොයන්න පුළුවන් බයික් එක ප්‍රශ්නයක් තිබ්බනම්. ඉතින් මේ වෙබ්සයිට් එකත් නෝට් කරගන්න මොකද්ද උනේ ඒකේ තියෙන රෙමඩි දැන් මේක රිපෙයාර් කරන්න ඕන කියන දණ ඉන්නේ. මේක ඒ වගේ විස්තර ටික ඔයගලන්ට අපිට ගන්න පුළුවන්. right. So that is about the අපේ මේ ඩිෆෙක්ට් කියන දේ ඇත්තටම ලේසියෙන්ම බලන්න පුළුවන් දෙයක්. දැන් ඔය බයික් එකක් දැන් ඒ රටක මාකට් නැති වෙනවනේ මේ වගේ ප්‍රශ්නයක් ආවම. ඒ වගේ දේවල් අපේ වගේ රටවල් වලට එන chances තියෙනවා. ඉතින් අපි ඒක දැනගෙන ගත්තොත් අපිට විස්තරය දාන්න. ස්ටෝලන් කියන එක ඉතින් ඇත්තටම මේ ලංකාවේ වෙන ප්‍රශ්නයක් නේ. අපි දැන් ඉතිරෝ කීප දෙනෙක්ගේ බයිසිකල් මේ මාස කීපේ හොරකම් කරපුවා තිබ්බා. අර ඉස්සර පොඩි ජෝක් එකකුත් තියෙනවා ඉබ්බවත්තේ ජෑන්ස් කියලා චණ්ඩියෙක් එයාගේ බයිසිකලේ අර කොණ්ඩේ කපන්න ගිය වෙලාවේ හොරකම් කරපු එක. ඉතින් මේ ලංකාවේ කියලා අපි ඔය හිතන් ඉන්නේ මුලි ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. මේ යුරෝප් වල 2020 ආපු ආටිකල් එකක් බයිසිකල් මිලියන් 3ක් හොරකම් කරා කියන එක. අනිත් එක තමයි ඔතන තියෙන්නේ මේ ඔය රිපෝට් වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඊට වඩා වැඩි ඇත්තටම බයිසිකල් නැති වෙන ප්‍රමාණය. මේ ඇවිල්ලා මේ ලෝකේ ආපු ස්ටැටිස්ටික් එකක් බෙල්ජියම් වල ජර්මනි නෙදර්ලන්ඩ් ස්පේන් ඉටලි ඉතින් මේක වෙනම ප්‍රොෆෙෂනලි කරන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ ෆුල් ටයිම් ජොබ් එක තමයි ගිහිල්ලා කැෆේස් වලින් මිනිස්සු ගිහිල්ලා පොඩි බඩු ගන්න ගියාම බයිසිකලේ නෑ එනකොට. ඉතින් අපි කවුරුත් කැමති නෑ එහෙම හොරකම් කරපු බයිසිකල විකුණන්න හෝ එහෙම බයිසිකල පදින්න. ඉතින් එතකොට ඒ ගැනත් පොඩ්ඩක් හොයන්න ඕනේ. ගොඩක් වෙලාවට කවුද මේක වික්කේ? ඒකේ මොකක් හරි රිසිට් එකක් තියනවද? රෙජිස්ට්‍රේෂන් එකක් ඉතින් ඒ වගේ පොඩක් හොයලා ගන්න. මොකද අපිට බයිසිකලේ අගමුල දන්නේ නැති වුණොත් අර අපි දන්නේ නැති ප්‍රශ්න එනවා ඩැමේජ් කියන දේ. ඒතර ප්‍රශ්නයක් එන්න පුළුවන්. So that is the point on stolen. ඊළඟ පොයින්ට් එක තමයි ෆයිනල් එක මේ ෆේක් කියන දේ. ඉතින් ලෝකෙම මේ ප්‍රශ්නේ තියෙනවා. වොචර්ස් ගත්තොත් Rolex වගේ වොච් එකක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතන ෆේක්. අපි කන කෑම සමහරවල් KitKat චොක්ලට් එනවා ෆේක්. ඉතින් බයිසිකල් ගැන තව මොනවද කියන්නේ? තව එනර්ජි බාස් එනවා. මම SIS කරපු කාලයක් තිබ්බා. අපි මෙතින් කේක જાති එලියෙන් ගහන කවර් එක කවුද ගහන්නේ කියන එක කොහොමද ගහන්නේ කියන එක අපිට ඇත්තටම අද විශ්වාසයක් ගන්න බෑ හරි සෝස් එකකින් එන්න. ඉතින් ඒක අපි අවබෝධයෙන් ගන්න ඕනේ. මේක දැන් ලෝකෙ හැටි සල්ලි හම්බ කරන්න මිනිස්සු මොනවද නොකරන්නේ? නිවුස් බැලුවා නම් අපි දන්නවනේ ඒක. ඉතින් මේ ෆේක් ප්‍රශ්නේ තියෙනවා. සමහරවිට අපි දැනගෙන ගන්නවා මේක ෆේක් එකක් කියලා. එතකොට තමන් මේ රිස්ක් එක අරන් ගන්න. මේක ඇවිල්ලා මම කියන්නේ මේ නොදැනුවත්ව කෙනෙක් ඒ වගේ එකට මේ සම්බන්ධ වෙන්නේ නැති වෙන්න අපි කොහොමද ගන්න ඕන ප්‍රිකෝෂන්ස්. ඉතින් මේකේ අනිත් එක තමයි මේ ඔරිජිනල් බයික් එකක් කියන දේ වටින්නේ ඒගොල්ලන්ගේ ලොකු ක්‍රමවේදයක් යනවා මේ කාබන් බයික් එකක් හදන්න. ඒ ගැන අපි තව පොඩ්ඩෙන් කතා කරමු. මොකද මේ එකපාරට නිකන් අච්චුවකට දාලා ගන්න එකක් නෙමෙයි මේ නිකන් සෙරමික් ටයිල් හදනවා වගේ කාබන් බයික්ස් කියන්නේ. ඒක ගොඩක් හෑන්ඩ්මේඩ් ප්‍රොසෙස් එකක්. ඉතින් ඒකට අපිට ඒ ආයතනය ගැන විශ්වාසයක් තමයි තියෙන්න ඕනේ. මොකද අපිට ඇතුළ බලලා ගන්න බෑනේ. So දැන් අපි බැලුවොත් දැන් පිනරලෝ වගේ බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලෝගේ සයිට් එකේම මේ ප්‍රශ්න ගැන ගොඩක් කතා කරනවා. ඉතින් ඒත් ඔයාලට බලන්න පුළුවන් ඒගොල්ලෝ මොනවද කියන්නේ කොහොමද මේ වඳුරගන්නේ හරි දේ වැරදි දේ
විස්තර ගන්න පුළුවන්. මම දැන් සවෙලෝ බයික් එක මම ගද්දිත් මම පොඩක් හොයලා බලලා මගේ මිත්‍රයන්ගෙන් අහලා ඒ ඔරිජිනල් සෝස් එක මොකද ෂොප් එක දන්නේ නැති වෙන්නත් පුළුවන් නේ. ඉතින් ඒකින්ද අපිත් වගකීමක් ගන්න ඕනේ මේක ගැන හොයලා බලලා ගන්න. ඉතින් ඒක තමයි මගේ අප්‍රෝච් එක. ඉතින් ඒක අස්සේ එන අනිත් ප්‍රශ්න තමයි චයිනීස් බයික් කියන එක. ඒක අපිට නිතර වෙන කෝල් එකක්. යාළුවොත් කෝල් කරනවා පින්තූර එවනවා. මචං මේක හොඳයිද? මේක ගන්නද? ඉතින් කොහොමද මේකට උත්තරයක් දෙන්නේ? මොකද දන්නේ නැහැ. ඉතින් අපිට හරි අමාරුයි. තමන්ම මේ රිසර්ච් එක කරන්න. මේ වගේ වීඩියෝ එකක් බැලුවා නම් බය වෙනවා. මේක හොඳම උදාහරණයක්. අර එලියෙන් කාබන් ඇතුලෙන් කාබන් කියන්නේ මොකක්ද කියන එක. හැබැයි එහෙම කියලා චයිනීස් බයික් හොඳ නැහැ කියන තැනට මම ඉන්නේ නැහැ. මොකද බ්‍රෑන්ඩ්ස් තියෙනවා. මොකද ගොඩක් චයිනීස් ෆැක්ටරි වල තමයි අනිත් බ්‍රෑන්ඩ්ස් උත් හදන්නේ. හැබැයි මේ කියන්නේ අපි කියන මේ නෝන් බ්‍රෑන්ඩ්ස් හැබැයි ඒ වගේ තියෙනවානේ ක්වොලිටි චෙක් ක්‍රම වේදයක්. ඉතින් එහෙම කියලා මේ කොහරි පොඩි ෆැක්ටරි එක හදන චයිනීස් බයික් ෆ්‍රේම් එකක ඒ ස්ටෑන්ඩඩ්ස් තියනවා කියන මතේ ඉන්න බෑ. ඒක මම හිතන්නේ මේ සාමාන්‍ය දැනීමනේ. හැබැයි දැන් අපි මගේ මිත්‍රයෝ ඩක් රේස් පැදපු 2015 වගේ චයිනීස් බ්‍රෑන්ඩ් එකක් ලංකාවට ගෙනාවා මමත් දැනුවත්ව. ඉතින් අපි බැලුවා යා පදින්නේ කොහමද මම නම් ඒකට ගත්තේ නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැතුව හොඳට පැද්දා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ගැන අපිට හොඳ ප්‍රතිරූපයක් ආවා. එයා ඊට පස්සේ තව යාළුවන්ට රෙකමන්ඩ් කරා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට අපිට හොයාගන්න පුළුවන් හොඳ එස්ටැබ්ලිෂ් බෑග්ග්‍රවුන්ඩ් එක හොයලා ගන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි ඕවරෝල් අර ලාභයට හම්බෙන හින්දා ලස්සන හින්දා අර ඔරිජිනල් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක තියෙන ලුක් එකම තියෙන හින්දා ගන්නවා කියන එක මං හිතන්නේ අර ඉස්සෙල්ලා බෙක්කු වීඩියෝ එකෙන් එලියෙන් පේන දේ සහ ඇතුළ කියන දේ ප්‍රශ්නේ ගැන අපි හිතන්න ඕනේ. දැන් මේක ලොකු ගමනක් නේ ආවේ. දැන් 1989 තමයි ග්‍රෙග් ලෙමෝන් පළවෙනි පාර මං හිතන්නේ ටූර් ඩි ෆ්‍රාන්ස් එක දිනන්නේ කාබන් බයිසිකල් එකේ. 94 95 වෙනකොට ස්ටීල් බයික්ස් ඇලොයි බයික්ස් රේස් ප්‍රෝ රේස් වලින් එළියට යනවා. ඔක්කොම කාබන් රේස් බයික්. එතන ඉඳන් එන්තූසියාස්ලා අපි වගේ ඇමචර්ස්ලා ඒ ඔක්කොමලා කාබන් බයික් එකක් පදින්න ඕනේ වගේ කියන තැනට තමයි ඩ්‍රීම් එක තියෙන්නේ. මමත් 2012 මගේ ෆස්ට් බයික් එක ගත්තත් ගොඩක් හෙව්වා. දැන් ට්‍රෙක් එකක් මම ගත්තේ මොකද ඒ වෙනකොට ලාන්ස් ආම්ස්ට්‍රෝං මේ ට්‍රෙක් එකක් පදිනවා කියන තැන හිටියා. එයාට ගොඩක් පොපුලාරිටි එකක් තිබ්බා. මම හැබැයි හොඳට විස්තර හෙව්වා. ගිහලා ඒකෙත් ඔරිජිනල් සෝස් එකෙන් හොයලා බලලා ඉතින් ගොඩක් රිසර්ච් කරලා ගත්තේ. එතනදි තමයි මට මේ කාබන් කියන ටෙක්නොලොජි දැන් මෙතන ගහලා තියෙන මේ OCLV කියලා එහෙම එකක් මම දැනන් හිටියේ නෑ මේ කාබන් ಜಾති තියෙනවා කියලා. ඉතින් එතනදී ඒකෙන් තමයි මම ඒකත් පොඩ්ඩක් අධ්‍යයනය කරේ. හැබැයි මට එතනදී ඒ දුන්න මේ දැනුමත් හරියටම හරි නෑ. මම පස්සේ හොයද්දි තමයි මේ OCLV කියන්නේ මේ ස්පෙෂල් කාබන් එකක් නෙමෙයි. ඒගොල්ලෝ ඒ කාබන් එක ලේ කරන විදිය. අපි ඒගොල්ලෝ කියන්නේ මේ OCLV කියන ඔප්ටිමම් කම්පැක්ට් ලෝ වොයිඩ්. ඒකට කොහොමද මේක කම්පැක්ට් කරන්නේ? වොයිඩ්ස් නැතුව දැන් අපි කාබන් ස්තර හදලානේ ඔක හදන්නේ. දැන් අපි ඉස්සරහට මම පෙන්නන්නම් ඒක. ඉතින් එතනදී මේකේ ඉන්ටෙග්‍රිටි එක, ඒකේ තියෙන ක්වොලිටි එක හැදෙන්නේ ඒක ස්තර දාන විදිහ. අන්න ඒකයි එළියෙන් බලලා දකින්න කාබන් එකයි. නිකන් අර බිස්කට් එකක් වගේ එළියෙන් දකින්න ඇතුලේ මොකද්ද තියෙන එකේ කියන එකේදී අනිවාර්යයෙන්ම එස්ටැබ්ලිෂ් හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒකට අවශ්‍ය ක්වොලිටි ප්‍රොසෙසර්ස් තියෙනවා කියන විශ්වාසය අපිට ගන්න පුළුවන්. ඉතින් ඒක මමත් විශ්වාස කරන දෙයක්. ඉතින් එතනදී දැන් බයික් එකක් ඔය අපි දකින එළියේ කාබන් බයික් එකේ ඇතුලේ කාබන් කම්පෝනන්ට්ස් කියන්නේ ස්තර ඒගොල්ලෝ ඔය ඩිසයින් එකට කපපු 400ක් 350 400ක් තියෙනවා. ඒ ටික ඒගොල්ලෝ එක එක ග්‍රේඩ්ස් වලින් තියෙන්නේ. ඒක ලේ කරලා තමයි මේක හදන්නේ. හැබැයි දැන් සමහරු ගිහිල්ලා නිකන් විශේෂ වචන දානවා නිකන්. දැන් මේ සර්වෙලෝ එකේ ලස්සන ආටිකල් එකක් තියෙනවා මම ලින්ක් එක දාන්නම් යටින්. මේ සුපර් හයි මොඩියුලස් කාබන් කියලා නිකන් අර සර්ෆ් එක්සෙල් කියන්නේ නිකන් මේ ඩබල් එක්සෙල් මොකක් හරි නිකන් විශේෂණ පද දානවා. මේක නිකන් අමුතු දෙයක් තියනවා වගේ දැනෙන්න. ඉතින් මේ සර්වෙලෝ එකේ කියන්නේ එහෙම දෙයක් නෑ. ලෝකේ කාබන් හදන ආයතන 5ක් වගේ තියෙන්නේ. ඒ 5 තමයි ඔය හැමතොම දෙන්නේ. බයිසිකල් වලට විතරක් නෙමෙයි ප්ලේන් වලට දෙන්නෙත් ඒගොල්ලෝ. ඉතින් ඇත්තටම බයිසිකල් ඉන්ඩස්ට්‍රි එකේ හදන කාබන් එකට වඩා ඇත්තටම මේ ඔක්කොම බයිසිකල් වල කාබන් දැම්මොත් අවුරුද්දක මේ වගේ ප්ලේන් 3කටවත් මදි. ඉතින් ඒ වෙයින්ද මේ බයිසිකල් වලට මේ වෙනම කාබන් එකක් එන්නේ නැහැ. හැබැයි
ඒ කාබන් එක ලේ කරන විදිය. දැන් අපි හදන්නේ හැම අවුරුද්දෙම ওই කාබන් ෆ්‍රේම් එකේ weight එක අඩු වුණා. කිලෝ 7යි, කිලෝ 6.9යි, කිලෝ 6.5යි. ඕම බර අඩු කරන එකක් නේ මෙතන. ඉතින් බර අඩු කරද්දි මේ ෆ්‍රේම් එකේ තියෙන strength and stiffness කියලා දෙකක් තියෙනවානේ. දැන් උදාහරණයකට strength කියන්නේ මේකේ මේ දකුණු අත පැත්තේ තියෙන්නේ නූඩල් එකක්. අපි කියන නූඩල්ස් කියන්නේ. දැන් ඒක නූඩල් එකක් strength එකක් තියෙනවා යම් දුරකට. තල්ලු කරගෙන යනකොට කැඩෙනවා. රබර් බෑන්ඩ් එකක් තමයි වම් අත පැත්තේ තියෙන්නේ. ඒකේ ආතතියක් ගන්න පුළුවන් ෆෝම් එක වෙනස් වෙනවා. ඒකට අපි ප්‍රෙෂර් එක දාද්දි. ඉතින් ඔය වගේ කාබන් කියන දේ එක එක මේ යුනිඩයිරෙක්ෂනල් ඕමෝම තියෙනවා. ඒවා එක්කව් කරලා තමයි බොටම් බ්‍රැකට් එකක් හදන්නේ, টপ ටියුබ් එකක් හදන්නේ, ජන්ක්ෂන්ස් හදන්නේ, හීනි කරන තැන්. දැන් මගේ සර්වේල එක බැලුවොත් ඒක නිකන් නූඩල් එකක් වගේ හීනි නිකන් අතින් කඩන්න පුළුවන් වගේ. හැබැයි ඒකෙදි ඒ කාබන් එක ඒගොල්ලෝ ඒකට ස්තර දාන විදිය, ඒ කම්පැක්ට් ටෙක්නොලොජි එක ඒගොල්ලන්ගේ එතන තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් ඒකෙදි ඔරිජිනල් බයික් එකක අපිට තියෙන කොන්ෆිඩන්ස් එක අනිවාර්යයෙන්ම දන්නේ නැති දෙයක් හෝ ෆේක් එකක් ගත්තා කියද්දි අනිවාර්යයෙන්ම ඒ කොන්ෆිඩන්ස් එක ගන්න බෑ. ඉතින් ඒකින්ද ඒ ගැන අපි කල්පනා කරන්න ඕනේ. මුකුත් වෙන්නේ නැතුව පදින්න පුළුවන් කියන එක නෙමෙයි. ඉතින් ඒක වෙනම කතාවක්. හැබැයි මේකේ එන ක්‍රමවේදේ දැන් මේ ඇවිල්ලා දැන් මේ බයික් එකක් ඒගොල්ලෝ ලේ කරද්දි අර එක එක දැන් මේ පේනවනේ එක එක ඩයිරෙක්ෂන් වලට තියෙන එක එක ස්ට්‍රක්චර්ස්, එක එක ස්ට්‍රෙන්ත් ප්‍රොෆයිල්ස් තියෙන කාබන් තමයි මේ ලේ කරලා මේක හදන්නේ. ඉතින් අපි එළියෙන් දකින දේ සහ ඇතුළෙන් දකින දේ වෙනස්. අන්න ඒ ගැන අවබෝධයක් අපි තියෙන්න ඕනේ. අපි මේ ඩිසිෂන් එක ගද්දී. අඩුවට ගද්දී, දන්නේ නැති දෙයක් ගද්දී අන්න ඒ කොම්ප්‍රොමයිස් එක තියෙනවා. හැබැයි දැනන් තමන් ගන්නවා නම් ඒක තමන්ගේ ඩිසිෂන් එක. දැන් මේ මම කතා කරේ ඩිසයින් එක පැත්තෙන්. අනිත් එක තමයි ටෙස්ටිං කියන දේ. ඉතින් ටෙස්ටිං කියන දේ ලොකු එකක් තියෙනවා. මොකද මේ ෆ්‍රේම් එකක් හොඳට ටෙස්ට් කරලා මාකට් එකට දාන්න. මොකද අපි බයිසිකලයක් උඩ යද්දී අපේ මුළු ජවයම, ඒ කියන්නේ මේ පොඩි කිලෝ 8 9 6 ෆ්‍රේම් එකට වැටෙනවා. අපි පාගන හැම ස්ට්‍රෝක් එකක්ම, අපි ගාන හැම බ්‍රේක් එකක්ම කලබලයට හරි කන්දක් පල්ලයක් ගහද්දී මේ ෆ්‍රේම් එක ඇතුලේ ලොකු දෙයක් වෙනවනේ. අන්න ඒක ටෙස්ට් වෙන්න ඕනේ. ඉතින් එතන තමයි අර ස්ට්‍රෙන්ත් ඇන්ඩ් ස්ටිෆ්නස් කියන දෙකේ සංකලනය වැදගත්. ඉතින් මේ ඇවිල්ලා මම ස්කොට් සයිට් එකෙන් ගත්ත එකක්. ඒගොල්ලෝ ගොඩාක් ඒගොල්ලන්ගේ ටෙස්ට් ගැන කතා කරනවා. ඉතින් සමහර මේමයි. මමම බයික් එක හදලා බ්‍රෑන්ඩ් එක මමම මගේ ටෙස්ට් එක ගැන කියන එක සමහර වෙලාවට අදාළ නැති වෙන්නත් පුළුවන් නේ. ඒකට සමහර වෙලාවට ඉන්ඩිපෙන්ඩන්ට් ටෙස්ට් රිසල්ට්ස් දාන සිටුේෂන්ස් උත් තියෙනවා. මේ ඇවිල්ලා ඒ වගේ සයිට් එකක් EFB කියන්නේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් ෆ්‍රේම් ටෙස්ට් කරන කම්පැනි එකක්. ඉතින් මෙතන ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම අපි මේ වියදම් කරලා ගන්නවා නම් මේක අපි පදිනවා නම් නිතරම අපේ සේෆ්ටි එක ගැන අපි හිතන්න ඕනේ. ඊළඟ පොයින්ට් එක එච්චරම වැදගත් යන්නේ මේ UCI ස්ටිකර් එක තියෙනවා. ඉතින් මේ ස්ටිකර් දැක්කට නම් එච්චර මේවා වෙන්න එපා. මොකද ස්ටිකර් එකක් ගන්න පුළුවන් පිටකොටුවේ හරි. හැබැයි මේ ස්ටිකර් එකකින් කියන්නේ මේ ෆ්‍රේම් එක UCI approved. ඒ කියන්නේ මේක හදන කම්පැනි එක, බ්‍රෑන්ඩ් එක මේකේ ස්පෙක් එක UCI එකට අරලා තියෙනවා කියන එකනොත් යම් දුරකට අපිට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මේ ෆ්‍රේම් එක quality standard එක meet කරනවා කියලා. දැන් UCI approved wheels උත් තියෙනවා. ඒකේ නම් quality මේ අර ටෙස්ට් එකක් කරනවා මේ vertical ටෙස්ට් එකක්. ඒකේ පින්තූර අරින්න ඕනේ. මේ UCI approved කියලා බලන්න පුළුවන්. UCI site එකට ගිහිල්ලා UCI approved equipment කියන page එකට ගියොත් ඒ brand එක, ඒ frame එක අපිට බලන්න පුළුවන්. ඉතින් ඒක ලොකු point එකක් නෙමෙයි. but යම් දුරකට මේ frame එක තවත් check එකකට පත් වෙලා තියෙනවා කියන දැනට එන්න පුළුවන්. ඉතින් මේ ওই ටික තමයි main points ටික. fake ගැන බලද්දී දැන් මේ Bianchi site එකේ කියනවා every year we block up to 4500 online auction 800 counterfeit e-shops. ඉතින් එච්චර ලොකු ප්‍රශ්නයක් කියන දේ ඒගොල්ලන්ගේ site එකේම ඒගොල්ලෝ හැමෝම දැනුවත් කරනවා. ඉතින් මං කිව්වා පිනරොලෝ එක ගැන මේ ගැන තවත් ගොඩක් මහන්සි වෙන කම්පැනියක් තමයි Specialized. ඒගොල්ලොත් counterfeits ගැන ගොඩක් educate කරනවා. මං හිතන්නේ ඕගොල්ලෝ දැකලත් ඇති. දැන් මේ ඇවිල්ලා මේ frame එකක හොයාගන්නේ කොහොමද කියන එක. දැන් මෙතන මේ bottom bracket එක මේගොල්ලෝ කියන්නේ මෙහෙම thread වෙන bottom bracket එකක් එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන වෙනම special එකක්. දැන් ඒක කරන්නේ නැහැ counterfeit අය. මොකද ඒගොල්ලන්ට ඒකට cost එක වැඩි. කොහරි සාමාන්‍යයෙන් යන එකක් තමයි මේ ඇතුළට දාන්නේ. අපිට ඔය එළියෙන් පේන්නේ නැහැනේ. ඊළඟට මේ handle bar මෙහෙම මේ print කරපු handle bar එකක් ඒගොල්ලන්ගේ history එකේම කරලා නැහැ. හැබැයි අපි සමහරවල් මේ ලංකාවේ දැකලා තියෙනවා මේ handle bar.
ඉතින් අපි ඒ වගේ මේ සයිට්ස් වලම තියෙනවා ගොඩක් විස්තර ඒ ගැන අපිට අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මේ අපි බය වෙන්න කියනවා නෙමෙයි. හැබැයි මේ ඉන්ඩස්ට්‍රි එකේ දැන් අපි අවුරුදු 10ක් විතර මම මේක දැක්කා. අපි හොඳ දේවල් ගොඩක් වුණා මුලදී අපි දැක්කා බයික් එකක ෆ්‍රේම් සයිස් එක වැරදියට විකුණනවා යන අවබෝධයක් නැහැ. අපි වැරදි එතකොට මුළු එන්ජොයි කරන්නම් බැරි දැනකට එනවා හරි ෆ්‍රේම්. ඊට පස්සේ අපි ඔය හැමෝම ඉගෙන ගත්තා. කොහොමද ෆ්‍රේම් එකක් කියන්නේ මොකද්ද? බයික් ෆිට් එකක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ මං හිතන්නේ දැන් ඔප්ෂන්ස් ටිකක් වැඩි වුණා. ඒකත් හොඳයි. දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක යූස් බයික්ස් වලට මාකට් එකක් එනවා. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක විකුණන අයත් වගකීමෙන් කරන්න ඕනේ, ගන්න අයත් වගකීමෙන් ගන්න ඕනේ. ඉතින් එතනදී බයික් එකක තියෙන මේන් කෝඩ් එක තමයි සීරියල් නම්බර් එක. ඒකෙන් අපි හැමෝටම හොයාගන්න පුළුවන් මේ බයික් එකේ ඔරිජින් එක මොකද්ද? මොකද අපි හැමෝම ටිකක් වේදම් කරලා කාබන් බයික් එකක් වගේ ගත්තොත් අපි ඉස්සෙල්ලාම කරන දේ තමයි සයිට් එකට ගිහලා ඒක රෙජිස්ටර් කරනවා. ඒකෙන් තමයි අපිට වොරන්ටි එක හම්බෙන්නේ. ඒකෙන් තමයි අපිට අපේ ඒ සයිට් එක ඒ කම්පැනි එකත් එක්ක අපේ account එක ඇරෙන්නේ, ඩිස්කවුන්ට්ස් හම්බෙන්නේ. ඉතින් එතනින් ගොඩක් දේවල් අපිට හොයන්න පුළුවන්. ඉතින් ඒකත් බලන්න පුළුවන්, රිසිට් එකක් බලන්න පුළුවන්. ස්පෙෂලි විකුණන කෙනා ජෙනුවින්ලි ඒ බයික් එක ගැන ඒ ගන්න කෙනාට හරි දේ කියන එක එතනත් වටිනාකමක් තියෙනවා. මොකද අන්තිමට කවුරු හරි කෙනෙක් විනෝදයට මේක අරගෙන ක්‍රෑෂ් එකක් වුණොත් එතනින් එන ප්‍රශ්නෙන් මං හිතන්නේ අපි හැමෝම දුක් වෙන දෙයක් ඒක. ඉතින් ඒ වගේ දෙයක් නොවෙන්න දිගටම මේක හරියට කරන් යන්න මං හිතුවා මේ වීඩියෝ එක කරොත් හොඳයි. හැමෝටම මේකෙන් යමක් ගන්න පුළුවන් කියලා. මං හිතන්නේ මට වඩා මේක දැනුම තියෙන අය මේ ගැන කතා කරා ඉස්සරහට. ඉතින් 4 points වලින් මං කතා කරේ damage යූස් බයික් එකක් ගති ඩැමේජ් ගැන කොහොමද බලන්නේ? ඩිෆෙක්ට් වෙච්ච මොඩල් එකක්ද කියලා හොයන්නේ කොහොමද? ස්ටෝලන් කියන දේ ඉතින් මම හිතන්නේ තමන් මොලෙන් ගන්න ඕන දෙයක් තීරණයක්. ෆේක් කියන දේ හොයාගන්නේ කොහොමද කියන එක. ඇත්තටම අන්තිමට මම හිතන්නේ මේ කාබන් ෆ්‍රේම් එකක් ලංකාවේ හදන්න පුළුවන් වෙන්න ඕනි කියන තැන මම ඉන්නේ. මොකද ඒක මේ අමාරු දෙයක් නෙමෙයි අපිට අවශ්‍ය ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක කරන මෙතන පොඩි දුවලා පුතාලා වගේ මේක බලනවා නම් මේවා ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් මේ ඊළඟ පරම්පරාවේවත් අපිට කරගන්න බැරි වෙච්චා. ඉතින් try කරන්න. ඊට පස්සේ එකපාරටම බෑ ඒක. just step by step ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අපේ රටේම හදන්න පුළුවන් මේ කාබන් ෆ්‍රේම් එකක්. ඉතින් ඒකට මොනවාරි උදව් ඕන නම් අදහස් තියෙනවා නම් ඒකත් ෂෙයා කරන්න. මේ ලස්සන ස්පෝර්ට් එකක් ඉස්සරහට යන්න ඕනේ. so enjoy your ride and have a safe ride. All the best.